මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි සාදුකාරයක් දෙන්න කවුරුද? නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන් මොරටුවේ පදිංචි ප්‍රදීප් වනිගසිංහ, සන්ධ්‍යා වනිගසිංහ කියන මේ පින්වත් පිරිස ඒ දරු දෙදෙනා ඇතුළු ඥාතීන් කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්න. පින අතර අග්‍රම පිනක් වන මේ ධර්ම දානමේ පින ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ නිසා නොසිතන පුද්ගලයන්ගේ ජීවිත වෙනස් කරගෙන තියෙනවා. සමහර මහා දරුණු අපරාධකාරී මිනිමරු එක ගාථාව අහලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ දැන් අඟුලිමාල හාමුදුරුවෝ ගත්තොත් පැවිදි වෙලා කරපු සත්‍යක්‍රියාව මේ කල්පයේ පවතින තාක් බලවත් කියනවා. ඒ කියන්නේ තාම බලවත්. එතකොට මේ කල්පේම තමයි මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ. ඒක දේශනාවක අටුවාවක සඳහන් වෙනවා. මෛත්‍රී බුදුහාඳුරන්ගේ කාලේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ වෙන ශ්‍රාවකෙක් මේ අඟුලිමාල හාමුදුරන්ගේ සත්‍යක්‍රියාව කරන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒකම බලවත් කරනවා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අතර ගිහි ජීවිතය ගත කරන
මේ උපාසිකාවන්ට බුදුහාඳුරු දේශනා කරන අනාගතේ මෛත්‍රී බුදුහාඳුරු දේශනා කරනවා මගේ ගිහි ශ්‍රාවිකාවන් දරුවෝ ලැබෙන්න ඉන්න ඒ අම්මලාට පෙර ගෞතම බුද්ධ ශාසනය තුල අඟුලිමාල නම් වූ මහා මුනිවරයෙක්ගේ ආශිර්වාදයක් තාම ලෝකේ බලවත්ව තියෙනවා කියලා. එතකොට ඒ පිරිස අහනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අතීත විස්තර කියන්න කියලා. එතකොට මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව කියලා මෛත්‍රී බුදුරජාන් වහන්සේ එදාට බලවත් කරනවා මේ ඒ කාලේ ඉන්න පිරිසටත් අඟුලිමාල හාමුදුරුවම සිහි කරගෙන ඒ පිරිතම අර අඟුලිමාල පිරිතම කියන්න කියලා. දරුවෝ ලැබෙන්නේ නම්මලට මේ කල්පේ පුරාම පිහිට වෙන මහා මුනිවරයා තමයි කියන අඟුලිමාල හාමුදුරන්ගේ සත්‍යක්‍රියාව. එතකොට බලන්න ඒකේ තියෙන්නේ අඟුලිමාල හාමුදුර දැන් පැවිදි වෙලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අඟුලිමාල හාමුදුරන්ගේ ගිහි චරිතය දන්නවනේ ඉතින් කවුරුත් නේ. මහා දරුණු මිනිමරුව. හැබැයි පැවිදි වෙන්න පෙර අඟුලිමාල හොරෙක් හැටියට මිනිමරුවෙක් අපරාධකාරයෙක් එහෙම තමයි මිනිස්සු අතරට මිනිස්සු හැඳින්නුවේ. අඟුලිමාල කීයක් මැරුවා කියලාද අපි දන්නේ? ඈ කීයක්ද? 999යි. සපත් විකුණන ගණන් වගේ හරියට නේ. 999 790 එහෙමනේ අපිට තියෙන්නේ. අඟුලිමාල හාමුදුරන්ගේ අපි එහෙම අහලා තිබ්බට අඟුලිමාල හාමුදුර ගැන තියෙන විස්තරවල තියෙන්නේ එහෙම නෙමෙයි. මුලදී අඟුලිමාලට අවශ්‍ය වුණේ ඇඟිලි 1000ක මාලයක්. මුලදී අඟුලිමාල මිනිස්සු මරලා ඒ ඇඟිලි කපාගෙන ගිහිල්ලා ගස් බෙනවල ගල් ගුහාවල් වල හැංගුවා. ආයි පහවදා කොහේ හරි රැකලා ඉඳලා කීප දිනක් මරාගෙන ඇඟිලි ටිකක් අරන් එනවා. අර මස්ලේ රහට ඇදිලා එන ගිජුලිහිනියෝ සත්තු අර ඇඟිලි අරගෙන ගිහිල්ලා සමහරු කාලා ගිහිල්ලා තැන් තැන් වල හැංගුවා අන්තිමට දැනගත්ත මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි බෙල්ලේ එල්ල ගන්න පටන් ගත්තේ. ඊළඟට අඟුලිමාල මුලදී මරපු ගොඩාක් අයගේ ඇඟිලි කුණු වෙලා විසි කරා කියනවා. දැන් මේවා මේ ප්ලාස්ටික්ද? ඈ ඇඟිල්ලක් කියන්නේ දැන් දවස් 2-3 යනකොට මොකද වෙන්නේ? ඕක කුණු වෙලා ඇඟේ වැක්කිරෙනවා. කොච්චර ගඳක්ද මේ මිනිහක් එම්බාම් කරේ නැත්නම් නේ. එතකොට අඟුලිමාල මුලදී කීප දෙනා මරලා ඇඟිලි ටික එල්ල ගත්තා. ඇඟිලි 50 60 දවස් 3-4 යනකොට කලින් මරපු අයගේ ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කිරෙනවා. ඊට පස්සේ බැලුවා මේක හරියන්නේ නැහැ. ගමකට පනින්න ඕනේ. මෙහෙමනම් කවදාවත් මට ඇඟිලි 1000ක් එකතු කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අඟුලිමාලට තිබුණා කියන ඇත්තු 3 දෙනෙක්ගේ කාය ශක්තිය. එච්චරකට කාය ශක්තියක් තිබ්බා කියන. දේශනාවල තියෙනවා මහ රාත්‍රී ගම්මාන වලට පනිනවා කියන. දොරට පයින් ගහනකොට උළුවස්සත් එක්ක ගැලවිලා ගෙට විසි වෙනවා කියන. ගේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කොටාගෙන යනවා. ඇඟිලි ටික කපා ගන්න. ඔහොම ගමකට පැන්නහම ඇඟිලි 300-400ක් එකපාර කපා ගන්නවා කියන. ඊළඟට ගැල් යන පාරවල් තියෙනවා. කරත්ත තනියෙන් යන්නේ බයයි. කරත්ත කැලෑවල් වල ගැල් යන පාරවල් වල යනකොට ගැල් 4500 එකට යන්නේ. අඟුලිමාල හැංගිලා ඉන්නවා ගැල් ටික ඔක්කොම යනකන් ඉන්නේ. අන්තිම කෙනත් පහු වෙනකන් ඉඳලා කඩුව අමෝරාගෙන කොටාගෙන ඉස්සරහට දුවගෙන යනවා කියන. කීප දෙනෙක් පැනලා දුවලා බේරෙනවා. අර වැටිච්ච අයගේ ඇඟිලි ටික කපා ගන්න. ඔහොම ඇඟිලි එකතු කරලා ඇඟිලි 999ක් යන්තම් එකතු කරගත්තා. ඊට පස්සේ කල්පනා කරා දැන් අරියට අඩු 1යි. ඔය ඇඟිල්ල හොයාගන්න තව දවසක් දෙකක් ඉන්න වුණොත් අර කලින්ම මරපු අයගේ ඇඟිලි ටික කුණු වෙලා යනවා. ඊට පස්සේ තමයි හිතුනේ අම්මා වුණත් කමක් නැහැ කියලා හිතුනේ ඒ වෙලාවේ. අන්තිමට දැන් අඟුලිමාල ගැන තියෙන අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. අපි ඒවත් निराකරණය කරගෙන යන්කෝ. අපිට හිතෙන ඒවා මිනිස්සු අපෙන් අහන ඒවා තියෙනවානේ. ඇයි අඟුලිමාල ඔච්චර මිනි මරණකම් හිටියේ? ඇයි බුදුහාමුදුරුවෝ කලින්ම දැක්කේ නැද්ද? හිතෙනවන්නේ? හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන අය ඉන්නවා. ඇයි මුලින්ම ඕක නැවැත්තුවේ නැත්තේ? මතක තියාගන්න බුදුවරු ලෝකේ පහළ වෙන්නේ කොහෙද අපරාධයක් වෙන්නේ කොහෙද මිනිහක් මරන්නේ මම ඒක නවත්තන්න ඕන කියලා ඒක නෙමෙයි බුදුවරු බලන්නේ. බුදු කෙනෙක් හැමදාම මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලන්නේ කාටද අද මම පිහිට වෙන්නේ? ධර්මාවබෝධයට පින තියෙන්නේ කාටද කියලා බලන්නේ එච්චරයි.
අංගුලිමාල කීයටවත් බුදුහාමුදුරන්ටවත් දමනය වෙන කෙනෙක් නෙමෙයි. මුලදී රජ්ජුරුවෝ රාජ බලය ඔක්කොම යෙදෙව්වා. රජ්ජුරුවන්ගේ වගකීම ඒක. රජ්ජුරුව රාජබටයෝ කණ්ඩායම් පිටින් යවපු 100 ගණන් අංගුලිමාලගෙන් මැරුම් කෑවා. ආයුධ පිටින්ම ගියාය. අවසානයේ රජ්ජුරුවෝ තමන්ගේ මුළු සිවුරංග සේනාවම අරගෙන කැලේ වට කරන්න සූදානම් වුණේ. එතකොට රජ්ජුරුවෝ ඒ වගකීම බුදුහාමුදුරේකට ඇඟිලි ගැහුවේ නැහැ. ඒක රජ්ජුරුවෝගේ වගකීම. හැබැයි අංගුලිමාල দমনය කරගන්න තැනක් එනවා. ඒ තමයි දැන් තමන්ට ඉලක්කයක් පිට ඇඟිලි 1000ක් හොයන්න මේ ගත්ත උත්සාහයේ අන්තිම වෙනකොට තමන්ටම තිත්ත වෙන තැනක් එනවා. එහෙම වෙනවනේ මිනිස්සුන්ට. අංගුලිමාලට රැලි වෙනකන් නිින්ද යන්නේ. මිනිස්සුන්ගේ විලාප හඬ ඇහෙනවා. මේ මිනිස්සෙක් නෙනේ. මිනිස්සු කෑ ගහන විලාප දෙන හඬ ඇහෙනවා. අර ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කිරෙනකොට සුවඳද මොන තරම් දුර්ගන්ධයක්ද මේ මිනි කුණු ගඳ කියන්නේ. ඒ කුණු ගඳ ඊළඟට මිනිස්සු මරන්න ගිහිල්ලා ඒ ඇති වෙන පීඩනේ මිනිස්සුගේ විලාප හඬ අඳෝනා මෙහෙම වෙලා අන්තිම මොහොතේ අම්මා වුණත් කමක් නැහැ කියන තැනට එන්නේ බැරිම තැන. අන්න එතනදී තමයි দমনය කරගන්න හිත නැමෙන තැන. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරේ. හැබැයි දැන් අපි හිතමු බුදුහාමුදුරුවෝ දැන් අන්තිම වෙලාවේ වැඩියනේ. අනේ බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා කඩුව තියලා වැඳගෙන හිටියද? නෑ. හිටු මහන කියලා බුදුහාමුදුරුවෝ පස්සෙන් කඩුව උස්සගෙන පැන්නුවේ. එතකොට හිතන්න අංගුලිමාල කොහොම කෙනෙක්ද කියලා. හිටු ශ්‍රමණේ හිටු මහන කියලා බුදුහාමුදුරුවෝ පස්සෙනුත් කඩුව උස්සගෙන පැන්නුවා. බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයක් පෑවා. බුදුහාමුදුරුවෝ බොහෝම හිමින් වඩිනවා. අංගුලිමාල එක තැන දුවනවා ලඟ වෙන්න බෑ. අංගුලිමාල කඩුව උස්සගෙන බුදුහාමුදුරන්ට එක තැන දුවනවා. අවසානයේ කෑ ගහලා කිව්වා ශ්‍රමණේ ඔහොම නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල මම නතර වෙලා ඉන්නේ. ඔබ නවතින්න කියලා. අංගුලිමාල ඉගෙන ගත්ත කෙනෙක්. එදා හිටපු ඇදුරුතුමාගේ දක්ෂම ශිෂ්‍යයා කියන. අනේ ශිෂ්‍යෝ ඉරිසියා කරලා තමයි මේ කේලම් කියලා අංගුලිමාල මේ අහිංසක නම සම්පූර්ණ මිනිමරුවෙක් කෙරුවේ. ගුරුවරයා තමයි පලිගන්න මේ සැලසුම දුන්නේ. ගෝලියාගෙන් පලිගන්න. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල මම නතර වෙලා ඉන්නේ ඔබ නවතින්න. එතකොට කියනවා අපි අහලා තියෙන ශ්‍රමණිය බොරු කියන්නේ නැහැ කියලා. නමුත් මේ ශ්‍රමණයා බොරුකාරයෙක් නේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල මම ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන මම නවත්තපු කෙනෙක්. මම නතර වෙලා ඉන්නේ කියනවා. ඔබ අකුසල් කර පව්කම් කර ඔබ සසරේ යන කෙනෙක්. ඔබ අකුසල් වලින් වළකින්න. ඔබ සසර ගමනින් නවතින්න කියනවා. මම නතර වෙලා ඉන්නේ කියනවා. අන්න ඒ බණපදේ සම්පූර්ණයෙන්ම තමන් සංසිඳෙව්වා. අර මහා දරුණු මිනිමරුවා ඒ මොහොතේම ඇඟිලි මාලේ ගලවලා වීසි කළා කඩුවත් වීසි කළා වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ඔබ වහන්සේ මේ වැඩි මාව බේර ගන්නම යන්නේ මට සමාව වෙන්න මට පිහිට වෙන්න කියලා. ඊට පස්සේ තමයි අංගුලිමාල එක්කන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පැවිදි කරන්නේ. දැන් ඔතනින් අපිට එන ප්‍රශ්නක් තියෙනවානේ. අපිට හිතෙන ඒවා. මෙච්චර දරුණු පව්කාරයෙක්. මෙහෙම මිනිමරුවෙක්. පැවිදි කරපු ගමන් ඔක්කොම හරිද? හිතෙනවනේ. හිතට එනවන්නේ. මේ අපරාධකාරයට සිවුර පෙරෙව්වට පස්සේ ඔක්කොම හරි ගියාද කියලා හිතෙනවනේ. එහෙම හරි ගියේ නෑ. අංගුලිමාල හාමුදුරන්ට මේ බුද්ධ ශාසනය තුළ උන්වහන්සේගේ ජීවිත කතාව බැලුවොත් පිරිනිවන් පානකම්ම පුදුම කර්ම ගොඩක් විපාක දීපු කෙනෙක්. දිට්ඨ ධම්ම වේදනීය කර්ම ගොඩාක් ඒ ජීවිතේ ආවා. කොච්චර අපි කියන්නේ කර්මකාරයට අහක යන්නේවත් කැරකිලා එනවා කියනවනේ. ගහකට ගලක් පොල්ලක් ගැහුවොත් ඒ පාරක අංගුලිමාල හාමුදුර ගියොත් කැරකිලා ඉන්න ඔළුවට කියනවා. එච්චරකට කර්මේ බලවත් කියනවා. පින්ඩපාතේ යන පාරවල වල ගුටි කාගෙන ලේ පෙරාගෙන කියලා එන්නේ. මිනිස්සු රැකලා ඉන්නවා. ආන් එනවා අපේ තාත්තා මරපු එක. අරුව තමයි අපේ අයියා මැරුවේ. ආන් අපේ බාප්පා මැරුවේ. ඇඟිල්ල කැපුවා. ගහපල්ලා කියලා මිනිස්සු ගහනවා. අංගුලිමාල හාමුදුරන්ට මිනිස්සු කොච්චර වට කරගෙන ගැහුවා ලේ පෙරාගෙන සූපත් වේවා කී ඉන්නවා. කාටවත් අතක් උස්සලා නැහැ කියලා. පැවිදි වුණාට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ හිතාගත්තා මම අලුතෙන් ඉපදුනා කියලා හිතුවා. පරණ ජීවිතේ සියල්ල අතහැරියා. පුංචි සතෙක්වත් මැරුවේ නැහැ කියන. එතකොට හිතන්න
අච්චර දරුණු අපරාධකාරයෙකුට පුළුවන් වුණා පුංචි සතෙක්වත් මරන්න නැතුව එච්චර සිල්වත් ජීවිතයක් ගත කරන්න. අඟුලිමාල හාමුදුරන්ගේ තේර ගාථාවේ තියෙනවා පාත්‍රය අතට අරගෙන හිතනවා අද මම මේ පිණ්ඩපාත යන ගමනේ මගතොටේ මුණ ගැහෙන අයගෙන් මට බනින අය දඬු මුගුරු වලින් පොළු වලින් ගල් වලින් ගහන අය මගේ හතුරු නෑයෝ නොනෑයෝ මිතුරු සියලු දෙනා සුවපත් වේවා සුවපත් වේවා. ඒ අයත් මේ ධර්මයම අවබෝධ කරගනිත්වා. පියවරෙන් පියවර පිණ්ඩපාත යන්නේ එන්නේ ඔය අරමුණෙන්මයි කියනවා. ගල් පාරක් වැදුනත් හැරිලා බලන්නේ නැහැ කියන කවුද ගැහුවේ කියලා. පොල්ලකින් දමලා ගැහුවත් හැරිලා බලන්නේ නැහැ කියන. හැබැයි යන තැන්වල මිනිස්සු ගහනවා කියන වට කරගෙන. ආරංචි වුණොත් එහෙම නිකන් ඉන්නවනේ. මිනිස්සුන්ට වෛරයක් තියෙනවා. මේ අපේ ඥාතීන් මැරුවා, මේකයි ඇඟිලි කැපුවා, මේ අපරාධකාරයෙක් ගහපල්ලා කියලා අනේ මිනිස්සු ගහනවා. එතකොට දවසක් නිතර බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ලේ පෙරාගෙන ඉන්නේ. ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර. අද වගේ ඔය මේ සුදු යකඩ පාත්‍ර නැහැ. ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර. පාත්‍රයේ දාන ටිකත් එක්කම පාත්‍රේ කුඩු වෙලා දානෙත් නැහැ මොකුත් නැහැ. සිවුරත් ඉරිලා මිනිස්සු ගහලා ලේ පෙරාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවල තියෙන කීප තැනක බුදුහාමුදුරු ඉදිරියේ පෙනී ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියන අඟුලිමාල ඔබම කරපු අකුසල් ඔබේ පස්සෙන් එන්නේ. ඔබ මෛත්‍රියම වඩන්න. ඔබ වීරිය වඩන්න. ඔබ වීරිය මේ ජීවිතේදීම අකුසල් ප්‍රහාණය කරගන්න කියන. නැත්නම් අඟුලිමාල ඔබට කල්ප ගණන් ගෙවන්න විශාල කර්ම ගොඩක් ඔබ රැස් කරගත්ත කෙනෙක්. ඔබ මේ ජීවිතේම වීරිය වඩන්න කියන. අඟුලිමාල හාමුදුරන්ගේ තේර ගාථාවේ උන්වහන්සේ කියනවා මට බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්න මම කල්ප ගණන් අපායි දුක් විඳින කර්ම ගොඩක් කරගත්ත කෙනෙක්. සතර අපායි වැටි වැටි කල්ප ගණන් ගෙවන්න තරම් කර්ම කරගත්ත මට කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඒ සද්ධර්මය ලැබුණා. මම ඒ ධර්මයේ අප්‍රමාදීව දියුණු කරා. මම මේ කුසල් අකුසල් සියල්ල ප්‍රහාණය කරලා මම නිවන් අවබෝධ කරා කියලා. එතකොට අඟුලිමාල හාමුදුරුවෝ මිනිස්සු ගහන එක ටිකක් අඩු වුණේ දවසක් අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් කෑ ගහනවා විලාප දෙනවා. දරුවා බිහි වෙන්නේ නැහැ. ඒ කාලේ ඉතින් අද වගේ මේ වෛද්‍ය තාක්ෂණ තිබිලා නැන්නේ. හැබැයි දැන් ඔබ නිකන් හිතන්න මෙහෙම. ඒ කාලේ විසාකාවට දරුවෝ 20 දෙනෙක් හිටියා කියලා තියෙනවා. විසාකාව අවුරුදු කීයක් ජීවත් වුණාද? අවුරුදු 120ක්. වයසට ගියත් තරුණ පෙනුම නිරෝගීකම කාය ශක්තිය තිබුණා කියලා. ඒ කාලේ ආයුෂ වැඩි අදට වඩා. එතකොට විසාකාවට දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ ওই කාලේ මේ වගේ මේ වෛද්‍ය පහසුකම් මේ පෞද්ගලික රෝහල් ඕවා තිබිලාද? ඒ මොනවා නැති වුණත් ඒ කාලේ නිරෝගී සම්පත්තිය තිබුණද නැද්ද අදට වැඩිය? ඒ කාලේ සාමාන්‍ය ආයුෂම අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අද මොන වෛද්‍ය දියුණුව මොනවා තිබුණත් අඩාඩු ගානේ අවුරුදු 100ක් පැන ගන්නවා කියන්නේ ලේසි දෙයක්ද? ඒ කාලේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. බක්කුල හාමුදුරුවෝ විතරක් නෙමෙයි අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක්. මහා කාශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක් හිටියා. එතකොට අපිට පේනවා එහෙනම් අදට වැඩිය ආයුෂ වැඩි. දැන් මේ අපිට අවුරුදු 50ක් 60ක් 100ක් ඇතුළත ගත්තත් වේගෙන් අපේ කාය ශක්තිය පිරිහිලා තියෙනවා. දැන් ඔබම බලන්න ඔය බුදුහාමුදුරන්ගේ කාලේ ඕනේ නැහැ. ඔබේ ආච්චිලගේ පරම්පරාවල් දිහා බලන්න. දැන් පරම්පරා දෙකක් තුනක් ආපස්සට හිතන්න. ඉස්සර පරණ ආච්චිලට ගම්වල ඔබේම පවුල් වල හොයලා බලන්න. ඉස්සර දරුවෝ කීයක් වගේ ඉඳලා තියෙනවද? දරුවෝ 8 10 12 එහෙම හිටපු පවුල් නැද්ද? ඉස්සර අම්මලාට දරුවෝ 10 12 ඉඳලා තියෙනවා. දරුවෝ 15 16 හිටපු අයත් එතකොට අපි දන්නේ අම්මා කෙනෙක් හිටියා දරුවෝ 16ක්. ඒ අම්මා අවුරුදු 90ක් ඉඳලා හොද්දට නිරෝගීව ඉඳලා නැති උනේ. 90ක් ඉඳලා. එතකොට ඒ කාලේ දරුවා ගෙදර බිහි වෙන්නේ ඉස්සර. මෙහෙම රෝහල් වල නෙමෙයි වින්නබු අම්මා කෙනෙක් ඔය ගමක ඇවිල්ලා ගෙදර තමයි දරුවා බිහි වෙන්නේ. ඒ දරුවා බිහි කරලා පහවදා ගිහිලා වැඩ කරනවා. උදේ නැගිටලා එක්ක ගෙදර උයනවා. දරුවෝ ටිකත් ඔක්කොම හදාගෙන. අද බලන්න අපි මේ මොනවා කාලා බීලා හිටියත් මොන වෛද්‍ය පහසුකම් තිබුණත්
අද ඒක දරුවෙක් දෙන්නෙක් බිහි වෙනකොට මුළු ඇඟම වැහැරිලා. කාය ශක්තිය පිරිහිලා. සතියක් දෙකක් ඇඳෙන් නැගිට ගන්න බෑ. එතකොට අපිට පේනවා වේගෙන් අපි පිරිහීගෙන යන්නේ මේ මොනවා දියුණු වුණත්. ආවිෂ පිරිහෙනවා, ලෙඩ රෝග වේගෙන් වැඩෙනවා, කාය ශක්තිය පිරිහෙනවා. එන්න මිනිස්සයා පිරිහීගෙන යනවා. ඉතින් අර දේශනාවේ තියෙනවා අඟුලිමාල හාමුදුරුවෝ. උන්වහන්සේ වඩිනකොට අම්මා කෙනෙක් විලාප දෙනවා ඇහෙනවා. දරුවා බිහි වෙන්නේ නැහැ. එතකොට දරුවා බිහි වෙන්න ඇවිල්ලා නතර වෙලා. මේ අම්මා විලාප දෙනවා, කෑ ගහනවා. ඉතින් මිනිස්සු වට වෙලා ආඩට මිනිස්සු බය වෙලා බලන් ඉන්නවා. "බෝ දැන් ඉතින් නැති වෙයි, දැන් මැරෙයි. ඉතින් මොනවා කරන්නද" කී මිනිස්සු බය වෙලා බලන් ඉන්නවා. අඟුලිමාල හාමුදුරුවෝ එතන යනකොට හිතුණා අනේ මට පිහිට වෙන්න විදියක් නැහැනේ. අනුකම්පාවක් ඇති වුණා. මෛත්‍රිය වඩමින්මයි යන්නේ. කවුරු ගැහුවත් බැන්නා. එහෙම පිණ්ඩපාත යන එක නවත්තලා ආපහු ආවා. බුදුරජාන් වහන්සේ ඈතදී දැක්ක අඟුලිමාල ආපහු එනවා පාත්‍රය අරන්. ඊට පස්සේ ඇහුවා අඟුලිමාල මොකද මේ ගිය සැනින් ආපහු? අදත් කරදරයක්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි අද නම් එහෙම මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ කිව්වා. එහෙමනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් විලාප නගනවා මට පිහිට වෙන්න විදියක් නැහැ. මට අනුකම්පාවක් ඇති වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබට පුළුවන්. ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා. ඒ කොහොමද ඇහුවා? අඟුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරලා නැහැ. මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් සුවපත් වෙලා සුවසේ දරුවා ලැබේවා කියලා සත්‍යක්‍රියා කරන්න. එතකොටම අඟුලිමාල හාමුදුරන්ට මතක් වුණේ අර පරණ ජීවිතේ. අනේ ස්වාමීනි මං කොහොමද ඕක කරන්නේ? ඒ කාලේ මම මිනිස්සු පස්සෙන් පන්නගෙන ගිහිල්ලා කඩුවෙන් කොටනකොට මගේ ඇඟම ලේ වලින් තෙත් වුණා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අඟුලිමාලේ ඒ කාලේ නේද? ඔබ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ ඔබ පැවිදි වුණාට පස්සේ ඔබ පුංචි සතෙක්වත් මැරුවද ඇහුවා. අනේ ස්වාමීනි ඒක නම් මට ඕනේ තැනක සත්‍යක්‍රියා කරන්න පුළුවන් කිව්වා. බුද්ධ ශාසනය තුල නම් එක පොඩි සතෙක්වත් මේ දක්වා මම මරලා නැහැ කියනවා සිගුරක් දාගත්තට පස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබට පුළුවන්. ඔබ ওই විදිහටම ගිහින් සත්‍යක්‍රියා කරා. එතකොට මේ සත්‍යක්‍රියාව ඉගැන්වුවේ කවුද? බුදුහාමුදුරුවෝ. අඟුලිමාල හාමුදුරුවෝ ආයි ගියා අතන්ට. යනකොට අර අම්මා තාම විලාප දෙනවා. මිනිස්සු අට වෙලා පිරීලා ඉන්නවා. සෙනග අතරින්ම ගියා අඟුලිමාල හාමුදුරුවෝ අර අම්මා ළඟටම. මිනිස්සු බලාගෙන මේ මොකද මේ අඟුලිමාල මොකද කියලා. අඟුලිමාල හාමුදුරුවෝ ළඟට ගිහිලා කියනවා යතෝහම් බගිනි. බගිනි කියන්නේ නැගණිය, නංගියේ. අරියාය ජාතියා ජාතෝ. මම ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ අන්න මතක තියාගන්න. මව් කුසින් ඉපදුනාට පස්සේ නෙමෙයි. මව් කුසින් ඉපදුනාට පස්සේ බොහෝ පව්කම් කරලා මහා මිනිමරුවෙක් වුණා. ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා. දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් නම් තොර කරලා නැහැ. තේන සච්චේන. මේක සත්‍යයක්මයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා, සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරා. ඔක තමයි අඟුලිමාල පිරිත තියෙන්නේ. ඔය ටික කියනකොටම අර අම්මගේ වේදනාව එහෙමම නැති වුණා. මිනිස්සු හිතුවේ එකපාරට කෑ ගහන එක නැති වෙනකොට මැරුණා කියලා. එහෙම දරුවා බිහි වුණා. පිරිස පුදුමයටපත් වුණා. මිනිස්සු ඒ වෙලාවේ කියන්න ගත්ත අනේ අපි ගැහුවා, බැන්නා, පොළු වලින් ගැහුවා, ගල් වලින් ගැහුවා. මේ ශ්‍රමණයා කලින් පව්කම් කරාට මහා පුදුම සිල්වතෙක්. පුංචි සතෙක්වත් මරලා නැහැ මේ බුද්ධ ශාසනය තුල. අන්න කීර්තිරාවයක් හැටියට ඕක පැතිරිලා ගියා කියලා. ඊට පස්සේ තමයි කියන මිනිස්සු දකින්න තැන බනින, ගහන, නිඳා කරන එක අඟුලිමාලට අඩු වෙලා ගියේ. එතකොට අපිට පේන ඔය සත්‍යක්‍රියාව දැන් අදට ඔය බුදුහාමුදුරන් කාලේ අඟුලිමාල හාමුදුරුවෝ හිටියේ. දැන් අවුරුදු 2500 ගාන. අදත් දරුවෝ ලැබෙන්නේ අම්මලා අඟුලිමාල පිරිත කියවන්නේ නැද්ද? අදත් පන්සලට ගිහිල්ලා අඟුලිමාල පිරිත කියව ගන්න ස්වාමීන් වහන්සේ නමකට කියලා. ওই ටික තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා අදටත් පිහිටයි. අවුරුදු 2000 ගානක් ගිහිල්ලා. මේ බුද්ධ ශාසනයේ පවතින තාක් බණහන කර්මඵල විශ්වාස කරන තෙරුවන් සරණ ගියායේ අඟුලිමාල හාමුදුරන්ගේ ආශිර්වාද ලැබනවා කියන. ওই පිරිතේ බලේ ආශිර්වාදයක් හැටියට ලැබෙනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඕක ආයි බලවත් කරනවා කියන. ඒ බලවත් කරන්නේ මහණෙනි
පෙර පහළ වෙච්ච ගෞතම බුදුහාඳුරන්ගේ ශාසනයේ අඟුලිමාල නම් වූ මහා මුනිවරයෙක් හිටියා. උන්වහන්සේ දා මෙහෙම සත්‍ය ක්‍රියාවක් කරා කියලා ඒක ආයමත් සිහි කරලා ඒ ශාසනිත් බලවත් කරලා දෙනවා කියලා. ඒ නිසා මතක තියාගන්න දැන් ඒ සත්‍ය ක්‍රියා කළ කල්පයක් බලවත් සත්‍ය ක්‍රියාවක් කරේ කවුද? මිනිස්සු පව්කාරයා මිනිමරුවා කියලා යද යදා ගගහ පොළු වලින් ගගහ බැනුම්හා නින්දා විඳ විඳ හිටපු කෙනා. එක ගාථාව අහලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වුණා. අද අඟුලිමාල හාමුදුරන්ගේ ධාතුන් වහන්සේලාටත් මිනිස්සු කොච්චර පුද පූජා කර කර චෛත්‍ය හදා හදා වඳිනවදනේ. එදා මිනිස්සු ගල් ගැහුවා. අද ඒ ධාතුන් වහන්සේලා හිසේ තියාගෙන මල් පූජා කර කර අද වඳිනවා. එතකොට ඒ තරම් ඒ පුද්ගලයාම වෙනස් වුණේ කොහොමද? ධර්මයේ නිසා. ඒ නිසා ජීවිතයක් ධර්මයේ තුල සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. දැන් ඔබ පටාචාරාවගේ ජීවිතය ගන්න. කියන්නේ සමහර අයගේ ගිහි ජීවිතවලින් පුද්ගලයා මනින්න බෑ. ඒක මතක තියාගන්න. පටාචාරාව ගැන ඔබ අහලා ඇති. පටාචාරා කියන්නේ බොහෝම ධනවත් සිටු පවුලක එකම දුව කියනවා. එකම දරුව. වෙන දරුවෝ හිටියේ නෑ අම්මා තාත්තට. එතකොට පටාචාරාවගේ ගිහි ජීවිතය අහලා තියෙනවද ඔබ? මහා ධනවත් පවුලේ පාර යන ඔය තරුණයෝ නිකන් එදා පඩියට හොයා ගන්න කවුරු හරි ගෙදර වැඩකාරකමට. එහෙම දර පලන්නගෙන ආපු තරුණයෙක් එක්ක තමයි හිතවත් වෙලා ආදරයක් ඇති වුණා. දෙමව්පියන්ටත් හොරෙන් පැනලා ගියා. කොහොම තමයි පටාචාරා ස්වාමියා හොයාගත්තේ. දැන් නිකන් අපි මේ කතාව ආදරේ පැත්තක තියලා අපි නිකන් හිතමු එහෙම වෙනකොට පටාචාරාව ගැන මොකද මිනිස්සු කියන්නේ? නෑයෝ අම්මා තාත්තා ඥාතීන් ගමේ මිනිස්සු කොහොමද කියන්නේ? හොඳ හැදිච්ච ළමයා කියනවාද? නෑ නේ. ඒ කරපු දේ තුල කියන්නේ ඔන්න ගෙදර දර බලන්න ආපු මිනිස්සෙක් එක්ක පැනලා ගියා කියලා එහෙමනේ බනින්නේ. එහෙම බනිනවා. දෙමව්පියෝ ඥාතීන් තුල එහෙම. එතකොට ඒක තමයි පටාචාරාව ස්වාමියාත් එක්ක පැනලා ගියේ එහෙම. ඒ ගිහිලා ඈත පළාතකට ගිහිලා අනේ අර මිනිස්සයා ඉතින් කුලී වැඩ කර කර මේ මහා ධන සම්පත් තිබිලා මේව අතහැරලා ගියේ. ඊට පස්සේ දරුවෝ දෙන්නෙක් ලැබුණා. ඒ දරුවෝ දෙන්නත් හදාගෙන ඉන්නකොට ඉතින් මිනිස්සයා එක්කත් ඉතින් ওই ප්‍රශ්න ඇති කරගෙන මං යනවා අම්මා තාත්තා ළඟට කියලා මිනිහත් ආව පස්සෙන් මගදී සර්පෙක් දෂ්ට කළා මිනිහයත් මැරුණා. ඊට පස්සේ ගඟෙන් එතර වෙන්න යනකොට දරුවෝ දෙන්නත් ඇස්පනා පිටම නැති වුණා. එක දරුවෙක් අචිරවතී ගගේ ගහගෙන ගියා. අනික් දරුවා උක්කුසෙත් දැහැගෙන ගියා. ගමට එනකොට අම්මා තාත්තත් කලින් දවසේ මැරිලා සොහොනේ දැවෙනවා. නිකන් එක පිට පුදුම කරදර ගොඩන්නේ. එතකොට අවසානයේ නිකන් ඔළුවත් අවුල් වෙලා පිස්සු හැදුනා කියනවා. පිස්සු හැදිලා ඇඳගෙන ඉන්න ඇඳුමක්වත් 100ක් නැහැ පිස්සු හැදුනට පස්සේ. පිස්සුවෙන් පාරේ ඇවිදගෙන ගියා කියන ඇඳුමක්වත් නැතු. දැන් ඔහොම පිස්සුවෙන් යනකොට නිකන් අඟුලිමා අර මේ පටාචාරාව ওই පිස්සුවෙන් ගිය ජීවිතේ නිකන් හිතන්න. මිනිස්සු දකින මිනිස්සු මොකද කියන්නේ? පිස්සියක් කියයි. නොයේක් නරක වචන කිය බනින්න නැති. හැබැයි කවුද? මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලැබපු කෙනා. අර ගිහි ජීවිතය තුල විනයක් පේන්න තිබ්බද? බුද්ධ ශාසනය තුල විනයදර භික්ෂුණීන් අතර අග්‍රයි. 80 මහා ශ්‍රාවකයන් අතර 80 මහා ශ්‍රාවිකාවන්ට අයිති කෙනෙක්. පටාචාරා රහත් භික්ෂුණිය. හැබැයි ජීවිතේ ඒ නිසා පුද්ගලයෙක්ගේ එක වැරද්දක් දෙකක් දිහා බලලා මෙයා මේ જાතිය මෙයා මෙහෙමයි මෙයා නම් හැදෙන්න බෑ. එහෙම කියන්න බෑ අපිට. මේ ජීවිතේ ධර්ම අවබෝධය ලබන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් නැති වෙනවා නම් නැති වෙන්නේ කාටද? පංචානන්තරි අකුසලයක් වෙච්ච කෙනෙකුට විතරයි කියන්නේ. පංචානන්තරි අකුසලයක් කරගත්ත කෙනෙකුට අන්න මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ අකුසලයේ නිසා වැහෙනවා. එතනින් මෙහා නුවණ තියෙන වීරිය තියෙන කෙනෙකුට ඕනෑම මොහොතක නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ ධර්මයට යනවා කියන එක හරි පුදුම දෙයක්. මොකද අපිට ගොඩාක් හම්බ වෙනවා. අපි ගොඩාක් මම බන්ධනාගාරවල ගොඩාක් බණ කියලා තියෙනවා. ඔය අපරාධකාරයෝ එල්ලුම් ගහට නිය වෙච්ච මිනිස්සු අරන් අපි භාවනා වැඩසටහන් කරලා තියෙනවා. රටේ හැම ශේෂ්ත්‍රයකම හැම ජාතියකම මිනිස්සු අපි ඇසුරු කරනවා. එතකොට අපි දන්නවා සමහර චරිත හිතා ගන්න බැරි විදියට ධර්මයේ පුරුදු කරන බණ භාවනා කරන හොඳට ධර්මයේ දන්න
ජීවිතේ සම්පූර්ණයෙන් ධර්මයේ තුල වෙනස් වෙච්ච අය ඉන්නවා. සමහර අය අපිට හම්බෙලා තියෙනවා. එහෙම මට හම්බෙලා තියෙන කැලේක භාවනා කරන හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ දවසක් එක වේලයි වළඳන්නේ. කිලෝමීටර් 2-3ක් කැලයක් ඇතුලේ ගල් වෙනක උන්වහන්සේ අදටත් වැඩ ඉන්නේ. එතකොට ගමකට පින්නපාතේ ඇවිල්ලා පාත්‍රයෙන් දාන ටික අරගෙන කැලේට ගිහිල්ලා කැලේ ඇතුලේ ඉන්නේ. දවසක් උන්වහන්සේගේ ජීවිත කතාව මට කිව්වා ඇඟ හිරි වැටලා ගියා. කලින් එහෙම චරිත සමහර ලාවට පාතාල සංවිධාන වලට බැඳිලා එහෙම හිටපු අය. හැබැයි ඒව ඔක්කොගෙම අයින් වෙලා ඒවෙන් ගැලවිලා කුඩු මත් කුඩු මද්ද්‍රව්‍ය ඒවට ඇබ්බැහි වෙලා ජීවිතේ නැත්තට නැති වෙච්ච චරිත. අද ඔක්කොම අතහැරලා හිතා ගන්න බැරි විදිහේ සිල්වත් ජීවිතයක් ගත කරගෙන මහා කැලයක් ඇතුලේ වීරිය වඩනවා නිවන් දකින්න. ඒ නිසා ජීවිතවල නොසිතන විදිහට ජීවිතයක් වෙනස් වෙන්න පුළුවන් ධර්මයේ ඉදිරියේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල කවුරුත් උපදිනකොට සෝවාන් වෙලා එනව නෙමෙයි. ජීවිතවල නොයේක් වැරදි අඩුපාඩු සමහර චරිත ගැන තියෙනවා මේ බුද්ධ ශාසනය එක භික්ෂුවක් ගැන තියෙනවා ධම්මපදයේ තියෙනවා 16 වතාවක් සිවුරු ඇර ගියා කියන බෑම කියලා හිතලා. ආයෙ ගිහින් ටික කාලෙකින් හිතෙනවා මේ ගිහි ජීවිතේ හරියන්නේ නැහැ මං කොහොම හරි නිවන් දකින්නවා කියලා ආයෙ ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදිලා ටික කාලයක් ඉන්නකොට ආයෙ ගෙදර මතක් වෙනවා. ඊට පස්සේ කුඹුර මතක් වෙනවා උදැල්ලයි කැත්තයි තියෙනවා ඒවා මතක් වෙනවා. ඊට පස්සේ හිතෙනවා පිණ්ඩපාතේ යනකොට හිතෙනවා මේ නිකම්ම වුණා මේ අනුන්ගෙන් කකා බිබි මේ දාන ටිකක් හොයාගන්න දුක් විඳිනවා. ගෙදර ගියා නම් මට කුඹුර කරගෙන ඉන්න පුළුවන්. ආපහු සිවුරු ඇරලා යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා කුඹුර කරගෙන ටික කාලයක් ඉන්නවා. ගෙවල් වල ප්‍රශ්න බැනුම් කරදර ඊට පස්සේ ඉතර මොන දුකක්ද මේ මෙහෙම ඉඳලා කොහේ යයිද ආයි හිතෙනවා. ආයි ඇවිල්ලා පැවිදි වෙනවා. ඔහොම 16 වතාව සිවුරු ඇර ගියා කියන. 17 වෙනි පාර ඇවිල්ලා පැවිදි වුණා. ඒ පාර රහත් වෙලාමයි නතර වුණේ. එතකොට බලන්න සමහර චරිතවල හැටි. සෝන හාමුදුරුව 80 මහා ශ්‍රාවකයන්ට අයිති කෙනෙක්. ආරම්භක වීරිය ඇති භික්ෂූන් අතර අග්‍රයි. අවුරුදු 25ක් වීරිය වඩලා සමාධියක්වත් නැති තැන සිවුරු අරින්න හිතුවා. බුදුහාමුදුරුව ඉර්ධියෙන් පෙනී ඉඳලා සෝන හාමුදුරන්ව ධර්මයේ පිහිටෝලා සිවුරු අරින්න එක නැවැත්තුවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන්ට අයිති කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක්ගේ සෝන මහරහතන් වහන්සේ. එතකොට රහත් වෙන්න පින තිබ්බයටත් එපාම බෑම කියලා හිතිච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක තමයි හිතේ ස්වභාවය. මතක තියාගන්න හිත ගැන. දැන් ඔබ හිතන්න ඔබ මේ ආසාවෙන් බණ අහගෙන ධර්මයේ වඩාගෙන ගියාට අපිටම සමහර කාල එනවා බණක් අහන්න හිතෙන්නේ නැහැ. බුදු පහන තියන්න හිතේ. සමහරු කියනවා බුදු පහන පත්තු කරන්නවත් හිත නැවෙන්නේ නැහැ. සීල් ගන්න යන්න හිතෙන්නේ. බණක් අහන්න හිතෙන්නේ. කවුරු හරි බණ අහනකොටත් කේන්ති යනවා. වෙන්නේ නැද්ද සමහර? එහෙම වෙනවා. එපා වෙනවා. ඒ අරතිය, එපා වීම, කලකිරීම කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. බුදුහාඳුර ගැනත් කේන්ති යනවා. ධර්මියත් එපා වෙනවා. හැබැයි ඒ තමයි හිතවල ස්වභාවය මතක තියාගන්න. එතකොට Taman තේරුම් ගන්න ඕනේ මේක හිතේ ස්වභාවය. Tamanගේ පෙර අකුසල් බලවත් වෙන කාලෙ ඉන්න පුළුවන්. ධර්මී පා වෙන කාලෙ එනවා. හැබැයි ඒ වගේ පැවිදි වෙච්ච අයට මේ බුද්ධ ශාසනයේ රහත් වෙන්න පින තිබ්බ අයට රහතන් වහන්සේලාටත් බෑ කියලා සිවුරු අරින්න හිතිච්ච අවස්ථා තිබුණා නම් රහත් වෙන්න කලින්. ඒ නිසා හිතන්න මේ ලැබිච්ච අවස්ථාව වැටි වැටි නැගිටිනා වගේ කොහොම හරි ධර්මයේ පැත්තටම යනවා මිසක් එතනින් මෙහා ගැලවීමක් නෑ. දැන් අපිට මේක අමාරුයි ඕකනම් හරියන්නේ නැහැ කියලා වෙන විකල්පයක් තියනවද? සීල් රකින්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ලේසි නම් ලෝකේ හැමෝම සීල් රකින්න බෑනේ. සීල් සමාදන් වුණත් කීයෙන් කී දෙනාට ශික්ෂාපද ටික රැක ගන්න පුළුවන්. ලේසි නෑ. හිත ඇදෙන්නෙම අකුසලයට. සීල් ගන්න හිත නැමෙන්නේ නෑ. ගිහිල්ලා උවමනාවෙන් නෑ මං කොහොම හරි සීල් ගන්නවා කියලා සීල් රෙද්දක් පොරවගෙන ගිහිල්ලා සීල් සමාදන් වෙලා වාඩි වෙලා හිටියත් ඒ ශික්ෂාපද ටික දවසම සිහියෙන් රකින්නවා කියන්නේ ඒක ලේසි නෑ. ඒක හරි අමාරුයි. භාවනා කරන්න හිත නැමෙනවද බලන්න. හිත නැමෙන්නේ නෑ. භාවනා ගැන අහගෙන ඉන්න පුළුවන්. බණ අහන්න පුළුවන්. සමහරු කොහොම හරි බණ අහන්න හිත හදාගන්නවා. ඒත් භාවනා කරන්න බෑ. බණ අහන්න.
සමහර අය ඉන්නවා භාවනා කරන්න පටන් ගත්ත ගමන් එක්ක නිදිමත එනවා. ඔළුවේ කැක්කුම හැදෙනවා. මොකක් හරි ප්‍රශ්නයක්. බණක් අහන්න බෑ. කර්ම විපාක එනවා සමහරුන්ට. දැන් අපි හිතමු සමහර අය ආසාවෙන් ඉන්නවා අනේ රුවන්වැලි සෑය වදින්න යන. දැන් ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා පින්කමකට යන. ආසාවෙන් දැන් කලින් ඉඳන්ම ලෑස්ති කරගෙන ඇඳුම් ලෑස්ති කරගෙන පින්කමට යන්න ඔක්කොම සූදානම් වෙලා ඉන්නවා. පින්කම හෙට. අද රෑ ඉඳන් බඩේ ලියන්න පටන් ගන්නවා. වෙලා නැද්ද එහෙම? එහෙම වෙනවා මිනිස්සුන්ට. කර්ම විපාක එනවා එහෙම. සමහර අය ඉන්නවා ගිහිල්ලා මේ රුවන්වැලි සෑය මේ ළඟදී අම්ම කෙනෙක් මට හිතා ගන්න බැරි වුණා. ඒ අම්මව එක්කන් ගිහිල්ලා රුවන්වැලි සෑය ළඟට. කියනවා ඉතින් මේ සාමාන්‍ය වයසට යනකොට හරි මරණ බයක් ඇති වෙනවන්නේ. ට්‍රිප් යන්න කැමති නැගලා යනවා. චෛත්‍ය පේන මානේ ගිහිල්ලා මට බෑ උඹලා ඵලයල්ලා. මං වාහනට වෙලා ඉන්නම් කියනවා. අනේ අම්මයන් අපි උස්සගෙන හරි යන්නම් කියනවා. බෑ මට බෑ කියනවා. බලන්න කර්ම විපාක වල හැටි. එතනට ගියාත් වඳින්න හිතෙන්නේ නැහැ. එතන ළඟටම එක්කන් ගියත් ජයශ්‍රී මහා බෝධිය ළඟට සෑය ළඟට පේන මානේ වෙන කෙනෙක් කොච්චර ආසාවෙන්ද යන්නේ. එහෙම නැහැ. කර්ම විපාක වලින් වැහිලා යනවා. ඒ වගේ මතක දැන් බලන්න බුදුහාමුදුරුවෝ වේලුවනේ වැඩ ඉන්නකොට අල්ලපු වැටේන හිටියා කියන අර චුන්දසූකරිකනේ. නිකන්වත් අනේ මට බුදුහාමුදුරුවෝ බලන්න ඕනේ. උන්වහන්සේ මහා ප්‍රාතිහාර පාන කෙනෙක්ලු. ওই මිනිස්සු ඉන්නේ බලන්න. රජවරු වෙනවා, සිටුවරු වෙනවා, මහා පිරිසක් ඉන්නවා පැවිදි වෙලා මාත් නිකන් ගිහින් බලන්න ඕනේ මොනවද ඔය කියන්නේ කියලා එහෙමත් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ඒ වගේ ධර්මයකට හිතක් වැටෙනවා කියන්නේ පෙර පිනක් තියෙන්න ඕනේ මතක තියාගන්න. ඒක තමයි මහා මංගල සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වුවේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. ඒ පෙර පිනෙන් තමයි අපිට කල්යාණ මිත්‍ර සේවනයේ, සත්පුරුෂ ආශ්‍රේ, සද්ධර්ම ශ්‍රවණේ, බණක් අහන්න අවශ්‍ය පරිසරේ පින්කම් කරන්න හිතන කොහොම හදලා දෙන්නේ පෙර පිනකින්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, වීරිය වඩන්න. දැන් ඔබට පළවෙනි මේක තමයි සද්ධාව. සුගතිය යන්න නම් අවශ්‍ය ධර්මාවබෝධයටත් අවශ්‍ය. දැන් මාර්ගඵල ලබනකොට පළවෙනියටම සෝවාන් මාර්ගයට බැසගන්නේ සද්ධානුසාරී. සද්ධාවෙන්මයි ධර්ම මාර්ගයට බැස ගන්න තියෙන්නේ. සද්ධානුසාරී, ධම්මානුසාරී. ඊට පස්සේ තමයි යා සෝවාන් වෙන්නේ. එතකොට අපි කවදා හරි අපි මේ බණ අහන්නේ, පින්කම් කරන්නේ හැමදේම එකම අරමුණක් ගත්තා. අනේ කවදා හරි නිවන් දකින්න ඕන කියලා හිතනවන්නේ. ධර්මාවබෝධයට මට මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන පළවෙනිම දේ තමයි තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාව. ඒක බුදුහාමුදුරු පෙන්නන්නේ ඉන්ද්‍රකීලයක් වගේ. උපමාවකට පෙන්නනවා පොළවේ ගැඹුරට හාරපු හිටවපු ගල් කුළුණක් තියෙන. ඒකයි ඉන්ද්‍රකීලය කියන්නේ. ගල් කණුවක් හිටවලා තිනවා පොළවේ ගැඹුරට හාරපු. කොහෙන් හුලං හැමුවත් මේ ගල් කණුව හෙලවෙන්නේ නැහැ කියන්නේ. දැන් ඔය අශෝක ස්තම්භ තියෙනවා, ධර්මාශෝක රජුගේ කාලේ තාම තියෙනවා. දඹදිව බොහෝ තැන්වල. ඔය මෝගල් වරු ගොඩක් විනාශ කරලා කඩලා දාලා තියෙනවා. ඒවා කොටස් තියෙනවා. නමුත් රතන සූත්‍ර දේශනා කරපු තැන ඒක කඩන්න හම්බුන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. විශාල ගල් කුරුණා. හිතා ගන්න බෑ කොහොම ඒ කාලෙම අපි හිටෙව්වද කියලා. එතකොට මොන විදියට හුලං හැමුවත් ඒක හෙලවෙන්නේ කඩාගෙන වැටෙන්නේ. ඒ වගේ තමයි කියනවා අවබෝධයෙන් සද්ධාවට ආපු සද්ධාවේ පිහිටපු කෙනාගේ සද්ධාව කාටවත් සොලවන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරියට කර්මඵල විශ්වාසයක් නැති, සද්ධාාවක් නැති, ධර්මයේ ගැන දැනුමක් නැති කෙනාට එයාට තියෙනවා සද්ධාව වගේ එකක්. ඒකට කියන්නේ අමූලිකා සද්ධා. සද්ධාව වගේ පේනවා සාදු කියලා වඳිනවා. මේ නැගිටලා බැන බැන යනවා. නැද්ද එහෙම? මේ පින්කම් කරනවා මේ අනිත් පැත්තට බැන බැන යනවා. මේ බුදුන් අඳිනවා පොඩ්ඩ වැරදිච්ච ගමන් බුදුහාඳුරන්ටත් එක්ක බනිනවා. එතකොට ඒ කෙනා උපමාවට පෙන්නන්නේ මහණෙනි පරඬැලක් කියනවා. පරඬැල කියලා කියන්නේ ඔය කෙහෙල් ගස්වල තියෙන වේලිච්ච අතු. හුලං හමන දිශාවට එහාට මෙහාට පැද්දි තියෙනවා කියන පරඬැල. ඒ වගේ තමයි කියනවා හරියට සද්ධාවේ පිහිට ගන්න බැරි කෙනා. එක එක මතවාදයට අහු වෙනවා. කියන එක රැවටෙනවා. ඕන දෙයක් අදහන්න පෙළඹෙනවා. තමන්ට ලාභයක් ලැබ මෙන්න මේක හරියනවා මේකයි කරන්න තියෙන්නේ මෙන්න මේකයි කිය.
ඕන එකකට අහු වෙනවා. එතකොට ඒ කෙනාට ඒ තියෙන අමූලිකා සද්ධාව. සද්ධාව වගේ පේනවා. පින්කම් කරනවා, වඳිනවා, සාදු කියනවා, පෙරලෙනවා. හැබැයි අර කර්මඵල විශ්වාසයේ ලෞකික සම්මා දිට්ඨිය තුල පිහිටලා නැත්නම් ඒක අමූලිකා සද්ධාව. අවබෝධයෙන් සද්ධාව ඇති වෙනවට ධර්මයේ කියන්නේ ආකාරවතී සද්ධාව කියලා. අන්න ඒක තමයි ධර්මාවබෝධයට උපකාර වෙන සද්ධාව. ඒ සද්ධාව තමයි ඇති කරගන්න ඕනේ. ඊළඟ එක තමයි ඔබ ගිහි ශ්‍රාවකෙක් හැටියට ඔබට බුදුහාඳුරෝ පෙන්වුවේ නිත්‍ය සීලී, පංච සීලී. පොයි දවසකට උපෝසතයක් රකින්න. ඉස්සර සතර පොයිටම උපෝසතය රැකලා තියෙනවා. අද අඩු ගානේ 15කට පුරුදු වෙන්න එක දවසක්, මාසෙකට එක දවසනේ. අවුරුද්දම බැරි වුණත් අඩු ගානේ මේ පොය දෙකක් තුනක් අතෑරුණා කියමු. එහෙම හරි පුරුදු වෙන්න. අඩු ගානේ අවුරුද්දකට දවස් 8ක් 10ක් හරි සීල් ගන්න පුරුදු වෙන්න. ජීවිතේ අපිට දවස් කීයක් සීල් ගන්න ලැබෙයිද එතකොට? ඒ නිසා මේ ජීවත් වෙන කෙටි කාලේ සීලයක් පුරුදු කරගන්න. එක දවසක් හරි හරියට සීල් ගන්න ජීවිතේ. එහෙම පුරුද්දක් ඇති කරගන්න. ඊළඟට සුත කියන්නේ දහම් දැනුම. හොඳට බණ අහන්න, ධර්මයට ආස කරන්න, බණ පොත්පත් කියවන්න හොයාගෙන. කාලයක් යනකොට ඔබට නොදැනීම ලොකු දහම් දැනුමක් ඇති වෙනවා. ඒ ධර්ම දැනුම ඇති වෙන්න කාටවත් රවට්ටන්න බෑ ඊට පස්සේ. කවුරු මොනවා කීවත් එයා රැවටෙන්නෙත් නෑ. ඇයි ධර්මයේ දන්නවා. දැන් බලන්න කොච්චර දැන් අද ගත්තාම ධර්මයේ නාමයෙන් මොන තරම් වැරදි මිත්‍යා මතවාද යනවද? බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි අනාගතයේ රත්තරන් වගේ ව්‍යාජ වර්ග ගොඩාක් ලෝකේ මතුවෙනවා. රත්තරන් විතරම නම් තියෙන්නේ. දැන් අපි කියමු දිලිසෙන සියල්ල රත්තරන්. එහෙනම් අපි දන්නවා කහ පාටට දිලිසුණා නම් ඒක අතගාලා බලපුවාම ඒ ලෝහේ එහෙනම් මේක රත්තරන්මයි. හැබැයි රත්තරන් වගේ ව්‍යාජ වර්ග ගොඩක් අනාගතේ හොයා ගන්නවා කියන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට හරි රත්තරන් අඳුන ගන්න බැරි කෙනා මේක රත්තරන් කියලා ව්‍යාජ වර්ග වල රැවටෙනවා කියන. සද්ධර්ම ප්‍රතිරූපක කියන සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය දේම මගේ ධර්මයටත් වෙනවා කියන. ධර්මයේ ස්වરૂපයෙන්ම අධර්මයේ මතුවෙනවා කියන. බැලුව බැලමට ධර්මයේ වගේමයි පේන්නේ. අහු වෙනවා. ධර්මයේ විදිහටමයි මතුවෙන්නේ. ධර්මයේ නාමයෙන්මයි ඔක්කොම බුදුහාමුදුරුවෝ කීවා කියලාමයි කියන්නේ. එතකොට අහු වෙනවා. දැන් හිතන්න හරියට රත්තරන් ගැනම දන්න, රත්තරන් බඩුම හදන, ඒවැම පරම්පරා ගණන් ඉන්න මිනිස්සෙකුට කවදාවත් මේ වෙන ලෝහ කෑල්ලක් යකඩ කෑල්ලක් රත්තරන් පාට කරලා දීලා රවට්ටන්න පුළුවන්ද? එයා දන්නවා. එතකොට ඒ වගේ එයා දන්න අතට ගත්ත ගමන් දන්න. ඒක ගල ගාලා බලපු ගමන් දන්න. ඒ වගේ හරි ධර්මයේ හොඳට ධර්මයේ ඉගෙන ගත්ත කෙනාට වැරදි ධර්මයක් ඇහෙනකොටම දන්නවා මේ නම් ධර්මයේ නෙමෙයි. මේ බුදුහාමුදුරන්ගේ අදහසක් නෙමෙයි. මේ වරද්දගෙන මේ පටලගෙන කියලා ඇහෙනකොටම තේරෙනවා. ඒ නිසා හොඳ දහම් දැනුමක් ඇති කරගන්න. එතකොට කාටවත් ඔබව රවට්ටන්න බෑ. හතරවෙනි එක තමයි ත්‍යාග සම්පත්තිය. පින් කරන්න. ඔබේ ශක්ති පමණින් පින් කරන්න. පුළුවන් හැටියට පින් කරන්න. ලොකු දේවල් කරන්න බැරි වුණත් ටික. මොකද අපේ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන පින් කරන්න හිටියොත් කවදාවත් පිනක් කරගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ නේ අපිට. එකක් කියනකොට තව ප්‍රශ්නයක්. ජීවිතය කියන්නේ ඒක තමයි. ඉපදුනා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. දවස ගානේ මොනවා හරි ප්‍රශ්න එනවා. පරණේව හරි නැත්නම් අපි ප්‍රශ්න හදාගෙන හරි විඳෝ ඉන්නවා. ශෝක අපි කොච්චර දුක් වෙනවද? ශෝක කරනවා. පරිදේව නංගොත් කිය අපි අඬනවා. වැළපෙනවා. දුක් විඳිනවා. දෝමනස්ස හූල්ලනවා. උපායාස සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. හැමදාම අපිට ප්‍රශ්න. ඒ ඔක්කොම විසඳගෙන අපි පිනක් කරගන්නවා කියලා හිතුවොත් කවදාවත් පිනක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඔබ ඉන්න මට්ටමේ මොනවා හරි පිනක් දහමක් කරගන්න. අඩු ගානේ සතෙකුට හරි පින ගැන දන්නවනම් පින් කරගන්න පුළුවන්. බුදුහාඳුරු දක්ඛිනාය භංග සූත්‍රය ඒකයි පෙන්වන්නේ. එක සතෙකුට කුසගින්න නිවා ගන්න මෛත්‍රී චේතනාවකින් අනේ මේ සතාගේ කුසගින්න නිවේවා. එතනයි පින තියෙන්නේ චේතනාව. එක සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් අඩු ගානේ ඉඳුල් වතුර ටික විසි කරත් හිතන්න කියනවා මහ පොළවේ ඉන්න ප්‍රාණියෙක් මේ
ඉඳුල් වතුර ටික හරි කුසගින්න නිවාගෙන ආහාර කරගනිත්වා. ඒකත් දානමේ පිනක් කියන. ආත්ම 100ක් ආනිසංසයි කියන සතෙක්ගේ කුසගින්න නිවුවොත්. අපිට කොච්චරනම් උදව්පකාර කරන්න අවස්ථාව වෙනවද? ඒ නිසා ලැබෙන හැම මොහොතෙම මොකක් හරි පිනක් කරගන්න. ඒ නිසා පින් කරන්න. ඒ කරන පින ඉස්සර මිනිස්සු බලන්න පින් පොත් තිබ්බනේ. අහලා තියෙන පින් පොත් ගැන. කරන පින හිතන්න පින බලවත් වෙනවා. ඒ නිසා තමයි පොතක ලියලා හරි නැවත නැවත අමතක වෙන්න ඉඩ නොදී පින හිත හිතා බලවත් කරන. හැබැයි හිත දුවන්නේ පිනට නෙමෙයි අකුසලයට. ඒ නිසා අකුසල් කියන ඒවා හිත හිටියොත් වෙන්නේ අකුසල් බලවත් වෙනවා. සබ්බ පාපස් අකරණම් කියන්නේ අකුසල් හිතෙනුත් බැහැර කරන. අකුසල් වලින් වළකිනවා විතරක් නෙවෙයි වෙච්ච පරණ ඒවා පවා හිතෙනුත් බැහැර කරනවා. කුසලස උපසම්පදා කියන්නේ ඒක වඩනවා. පුළුවන් තරම් පින් කරනවා කුසල් කරනවා කරපු පින් හිත ඒක භාවනාවක් වශයෙන් උත් වඩන්න පුළුවන්. ඒකට කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. හිතන්න පින බලවත් වෙනවා. ඊළඟට ප්‍රඥාව ධර්මයේ දියුණු කරගන්න නුවණ යොදවන්න. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ ශරීරය දිහා ආයතන හය දිහා ධර්මයට අනුකූලව නිතර බලන්න පුරුදු වෙන්න ටික. ඔන්න ඔය ටික සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා සීක බලධර්ම ටික හරි පුරුදු කරගත්තොත් කාලයක් යනකොට ඔබට තේරෙයි ධර්මයේ තුල හිත වැඩෙනවා. දවසින් දවස ඔබ ධර්මයේ පැත්තට යනවා. තමන්ට ලොකු ආරක්ෂාවක් රැකවරණයක් ධර්මයෙන් හැදෙනවා කියන එක ඔය සීක බල ධර්ම වඩනකොට තමන්ට තේරෙනවා. අන්න එතකොටයි අපිට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අපි බෞද්ධ වුණා කියලා අපිට හරියට තිසරණේ පිහිට ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ওই ටික මතක තියාගන්න. කර්මඵල ගැන හිතන්න. ඕනම වෙලාවක හිතන්න. මට පුළුවන් කියන එක හිතන්න. දැන් අඟුලිමාල වගේ අයටත් පුළුවන් වුණා නම් මේ බුද්ධ ශාසනේ බොහෝ චරිත කතා ගත්ත තේරී ගාථා කියවනකොට තේරෙනවා පුදුම චරිත. හැබැයි එක ගාථාව අහලා ජීවිතේ වෙනස් කරගත්තා. ජීවිතේ වෙනස් වුණා. ධර්මයේ පැත්තට ගියා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ උවමනා වීරිය. මං කොහොම හරි ධර්මයේ දියුණු කරනවා කියන වීරිය උනන්දුවයි අවශ්‍ය වෙන්නේ. ඒ වීරිය තියෙනවා නම් අප්‍රමාදී භාවය ඒකයි බුදුහාඳුර පෙන්වුවේ. ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අංග අතර අප්‍රමාදී භාවයේ තරම් දෙයක් බුදු ඇසින් දකින්නේ නැහැ කියන. ඒ නිසා අප්‍රමාදී වෙන්න ධර්මයේ දියුණු කරගන්න. ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම වඩාගෙන අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දෙති මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරමු. මන්දගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.